හරි අයිත් ඔබ ආයිබෝන් කියලා සුබ පතල පිළිගන්නවා අද පිළිසඳරට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නීතිඥ වසන්ත ආපා බණ්ඩාර මැතිතුමන් සමග අපි ආයිබෝන් ඔබතුමාට කතා බහ මෙතන ඉඳලා ආරම්භ කරමු. දැන් මේ වෙනකොට රටේ පවත්න විවිධ වූ ගැටලු සහ කාරණාවන් පිළිබඳව අවධානය යොමු කරද්දී මන්ත්‍රීතුමනි වඩාත් මේ වැදගත් තැනක් විශේෂත්වයක් ගන්නා එකක් තමයි බොහෝ ප්‍රශ්නවලට හේතු වන කාරණාව බවට පත් වෙලා තියෙන ඩොලර් අර්බුදය. එතකොට මේ හමුවේ පසුගියදා මහ බැංකුව තීරණයක් ගන්නවා රුපියල පා කරන්න. මේක බොහෝ දවස් ඉඳලා කරන්න කියපු දෙයක් ඉල්ලපු දෙයක් ඇතැම් පාර්ශව නමුත් අවසාන වශයෙන් මේ තීන්දුවට එළවෙනවා. අපි ඒක දන්නවා. නමුත් දැන් මේ අද පුවත්පත්වල පවා පළ වෙලා තියෙන පුවතකින්ම මම ඔබට මේ පැනය යොමු කරන්නම්. ඩොලරය 230ට වැඩි කිරීම වෙළඳපොළ තීරණයක් නොව දේශපාලන තීරණයක්. ඊළඟට දේශපාලනිකව ගත් උද්දච්ච තීරණ ඩොලර් බිලියන 4ක පාඩුවක් කළා. මේ කියන්නේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා එතුමන්ටත් ආර්ථිකය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති බව බොහෝ දෙනා පිළිගන්නවා. ඔබතුමන්ටත් ඒ ආකාරයේ දැනුමක් අවබෝධයක් තියෙන නිසා මේක නැත්තම ඔබෙන් විමසනවා. ඔව් ඇත්තටම මේ වෙලාවේ ප්‍රගීත් ඉතාම සතුටු වෙනවා සියත රූපවාහිනියට අපිට මාට ආරාධනා කිරීම පිළිබඳව මුලින්ම ඇත්තටම මේ තීන්දුව පිළිබඳව හර්ෂද සිල්වා ගරු මන්ත්‍රීතුමා කියපු ප්‍රකාශය අපිට ඒ ආකාරයෙන් පිළිගන්න අමාරුයි. මොකද හේතුව සාමාන්‍යයෙන් ඇත්තටම ඩොලරය නම්‍යශීලී තත්ත්වයට පත් කිරීමේ කාරණාව යෙදෙන්නේ ඇත්තටම වර්තමානයේ තිබෙන ඩොලර් අර්බුදයට යම් විසඳුමකට ඒ නිවැරදි ගමනක ආරම්භයක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඩොලරයේ 203ක් විදිහට මහ බැංකුව ප්‍රකාශයටපත් කරලා ස්ථාවර විදිහට තබාගෙන යෑම දිගු කාලීනව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රට අනපේක්ෂිත විදිහට ඊ타ත්ම දරුණු ලෝක වසංගතයට අහු වෙලා තියෙන වෙලාවක මූල්‍ය අංශයටත් මේ බලපෑම සිද්ධ වෙනවා. ඉතින් ඒ බලපෑම නිසා අපට රට 10 පාරක් වහලා දාලා තිබ්බ වෙලාවක තමයි මේ විනිමය අනුපාතය පිළිබඳ අර්බුදයේදී තාවකාලිකව රජය තීරණය කරා 203ක ආසන්න මට්ටමේ තබා ගන්න. නමුත් ඒක දිගින් දිගටම තබා ගන්නවා කියන එකේ අදහසක් නැහැ. මේක ක්‍රමානුකූලව නිදහස් කරන්න සිද්ධ වෙනවා. ඒ නිදහස් කිරීමේ පළමු පියවරක් විදිහට තමයි මේක 230 දක්වා ඉන්ඩිකේටිව් වැලියු එකකට. ඒ කියන්නේ මහ බැංකුව නිර්දේශයක් දෙනවා ඩොලරයක් 230ක ආසන්න මට්ටමේ පවතිනවා නම් අපේ කැමැත්තක් තිබෙනවා කියලා. නමුත් හැබැයි ඒකේදී අපි දන්නවා මහ බැංකුව ප්‍රවේශමෙන් බලාගෙන ඉන්නවා බැරි වෙලාවත් යම් කිසි විදියකින් අනපේක්ෂිත විදියට ඩොලර් දරුණු විදිහට හිගයක් ඇති වුණොත් එම් මහ බැංකුව වහම විදේශවත්කම් පාවිච්චි කරලා වෙළඳපොළ මුදා හරිනවා. ඒක ලෙවල්ලා වෙළඳපොළ තුල විනිමය අනුපාතය ස්ථාවර කරගන්න ක්‍රියා කරනවා. නමුත් මේ වෙලාවේ මහ බැංකුව මිලදී ගන්න හෝ විකුණන්නේ නැහැ. නමුත් ඉන්ඩිකේටිව් වැලියු එකක් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. මේකදී ඔබ දන්නවා ප්‍රගීත් මේ වෙලාවේ කළු විනිමය ආර්ථිකයක් නැත්තම් විනිමය වෙළඳපොළක් පහළ වෙලා තිබෙනවා. ඒ කියන්නේ අපිට විදේශ ප්‍රේෂණ පිටරටවල් වලින් වහාම ගෙනෙන්නේ නැහැ ලංකාවේ විනිමය වෙළඳපොළට. එතකොට ලංකාවේ ඉන්න අපේ සමහර වෙලාවට විදේශ රටවල් වල විශ්වවිද්‍යාලවල ඉන්න ඒ දරුවන්ට ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න යනකොට පහසුවෙන් වෙනදා වගේ විදේශ විනිමය සොයා ගන්න බෑ අපේ රටේ දෙමව්පියන්ට. ඉතින් ඒ නිසා විදේශ විනිමය පිළිබඳව යම් ගැටලුවක් තිබෙනවා අපි තේරුම් අරගෙන ඉන්නේ. නමුත් මේ කළු වෙළඳපොළ තුල ඉඳලා තමයි මේ විදේශ විනිමය සම්බන්ධයෙන් ඒ අවශ්‍යතා සපුරා ගන්නෙ. ඒ නිසා රටෙන් බැහැර වෙන විදේශ විනිමය ප්‍රමාණය බරපතලයි. රටට එන්න තියෙන විදේශ විනිමය ප්‍රමාණය විරලයි. මේක ශක්තිමත් කරන්න. ඒ කියන්නේ විදේශ විනිමය වෙළඳපොළට ද්‍රවශීලතාවයේ විදේශ විනිමය කැඳව ගන්න තමයි මේ නම්‍යකරණයකට විනිමය වෙළඳපොළ තුල පරිවර්තනය කරේ. මේක දේශපාලන තීන්දුවක් කියන්න බෑ. එහෙමනම් මට හර්ෂත් සිල්වා මැතිතුමාට පෙරලා ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. ඔහු අමාත්‍යවරයා වෙලා ඉන්න වෙලාවේදී මෙන්න මේ වගේ ඔහු ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඒ කියන්නේ ඔහු කියලා දිනවා රුපියල බාල්දු වීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වුණා කියලා. ඔහු කියනවා ඒ ඔහුගේ යහපාලන ආණ්ඩු සමයේදී. ඒ නිසා මේකෙදි මම හිතන්නේ හර්ෂ සිල්වා උගත් මන්ත්‍රීවරයෙක් ආර්ථික පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ නිසා මම යෝජනා කරනවා මේ වෙලාවේ මේක දේශපාලන තීන්දුවක් නෙවෙයි. මේ වෙලාවේදී විනිමය නම්‍යශීලී බවට පත් කිරීමන මහ බැංකුව තමයි තීරණයක් ගත්තේ. සාමාන්‍ය මහ බැංකුවක් කියලා කියන්නේ රටේ මූල්‍ය අධිකාරිය. ඒතකොට රටේ මූල්‍ය අධිකාරිය තීන්දුව ගන්නකොට ඇමතිවරුන්ට පුළුවන් ඕන විදියට ඒ වගේම තමයි മന്ത്രിවරුන්ට ඕන විදියට මහ බැංකුව කටයුතු කරන්නේ. මහ බැංකුව එක්තරා ස්වාධීනතාවයක් තියාගෙන කටයුතු කරන ආයතනයක්.
එතකොට මහ බැංකුවක් කටයුතු කරනකොට එහි සිටින ආර්ථික විද්වතුන් මම හිතන්නේ 100 ගාණක් ඒ පිළිබඳව අඩු වැඩි වශයෙන් සම්බන්ධ වෙනවා. ඒ නිසා මේක දේශපාලන තීන්දුවක් නෙවෙයි. මේක කළු විනිමය වෙළඳපොළ තුල සැරිසරන විදේශ මුදල් ක්‍රමානුකූලව ලබා ගැනීමට ගත්ත තීන්දුව. මේකදී අපිට හිත වෙනකොට මේක බලන්න බෑ ප්‍රගීත් මේකේ ප්‍රතිඵල. මේක ක්‍රමානුකූලව අපිට දවස් කිහිපයක් ඉඩ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ බැහැරට යන අය කල්පනා කරනවා අපි මොකටද කළු වෙළඳපොළ තුල නීති විරෝධීව විදේශ මුදල් මිලදී ගන්නේ හසුරුවන්නේ හැසිරෙන්නේ කියලා. ඒ කට්ටිය මොකද තමගේ කීර්ති නාමයට මේක බලපානවා. ඒ නිසා මේ කට්ටිය උත්සාහ කරනවා දැනට 250 වගේ තිබෙනවා නම් 230 35 වගේ වුණත් කමන්නේ මෙහෙට ගේනවා කියලා වුන් සමහරට තීරණයක් ගන්නවා. මේක ක්‍රමානුකූලව යථා තත්ත්වයටපත් වෙනවා ප්‍රගීත්. එතකොට විදේශ විනිමය වෙළඳපොළ තුල අපිට සාමාන්‍ය ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඔව් සමහර දැන් ඊයේ වෙනකොටම මේ විදියට නිදහස් කරන්න කටයුතු කරනකොටම කළු කඩ ඔබ කියපු කළු කඩ වෙළඳපොළ 250ක්ම වාගේ බව වාර්තා වෙනවා. ඊයේ වෙනකොට මේ ශනිකව 24 පැයක් ඇතුළත වෙන දේ. එතකොට කොහොමද අපි විශ්වාසය තබා ගන්නේ එහෙම වේවි කියලා? මිල 250ක් වෙනකොට ඒ වෙත නොයා ඉදීවි Tamanගේ කීර්ති නාමය වෙනත් එහෙනම් මෙච්චර කළුත් එහෙම කටයුතු කරන්න තිබුණානේ Tamanගේ කීර්ති නාමය ගැන හිතනවා නම් අගතියක් වේවි කියලා හිතනවා නම් එහෙම බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඔව් ඇත්තටම කළු වෙළඳපොළ කළු විනිමය වෙළඳපොළ තුල ක්‍රියා කරන යම් යම් සමපේක්ෂක ප්‍රහාරකයෝ මෙවැනි කටයුතු සිද්ධ කරනවා. මහ බැංකුව විනිමය නම් කරන්න පටන් ගත්තට පස්සේ ඔවුන් පෙරලා වහාම ඒකට ප්‍රහාරයක් එල්ල කරනවා. ඔවුන් ඒකට ප්‍රතිචාරයක් අවස්ථාවක් මට දෙන්න ඔබට පැහැදිලි කරන්න මම දෙන්නම් වෙලාව. මේකට මම උදාහරණයක් විදිහට ගන්නම්. දැන් වී මිලදී ගැනීමේදී ආණ්ඩුව මිල තව වැඩි කරා. රුපියල් 95 දක්වාත් වැඩි කරා වියාලවි මණ්ඩලය. එතකොට මොකද්ද කරේ මහා පරිමාණ මෝල් හිමියෝ ව්‍යාපාරිකයෝ 120ට 25ටත් ගත්තා. නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා. මම අහන්නේ ඒකයි රුපියලටත් එහෙම වෙන්න බැරිද? ඩොලරයටත් එහෙම වෙන්න බැරිද? ඔව් ප්‍රගීත් අන්න ඒක මේකට ගොඩක් සමානව ළඟින් යන උදාහරණයක්. එතකොට මේ වගේ වෙලාවක මහ බැංකුව කල්පනා කරන්න ඕනෙන්නේ ඒ කළු කඩ මේ විනිමය වෙළඳපොළ තුල ඒ ප්‍රහාරකයන්ට හසු නොවී සිටීම සඳහා සූක්ෂම විය යුතුයි. ඒ කියන්නේ ඔවුන්ට එක්තරා සීමාවක් තියෙනවා කළු කඩ වෙළඳපොළ තුල ඔය ක්‍රියාව කරන්න. නමුත් සාමාන්‍ය නීති විරෝධී වෙළඳපොළ තුල ඔවුන්ට සිතැඟි ආකාරයට සියලු ක්‍රියාකාරකම් කරන්න පුළුවන්කමක් නැහැ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් වනයේ ඉන්න වනසතුන් ග්‍රහණය කරගෙන ඉවර වෙලා මස් වෙලෙන්දෝ විසින් නීති විරෝධීව ඒ කටයුත්ත කරනවා නම් ඒක නීතියට ඇස් වහලා උසාවියට ඇස් වහලා හැම වෙලාවෙම Tamanට සිතැඟි පරිදි කරන්න පුළුවන්කමක් ඇති වෙන්න මේක නීති විරෝධී වැඩක්. ඒක එක්තරා වෙලාවකදී ඔවුන් නීතිය රැහැනට එක්ක අහු වෙනවා. එහෙම නැත්නම් මේක ක්‍රමානුකූලව විනිමය වෙළඳපොළ තුල අර මං කිව්වා වගේ නම්‍ය විනිමය අනුපාතයේ පරිණත වෙන එකත් එක්කම මේක ස්වභාවිකම ඉවත් වෙලා යනවා කළු කඩ වෙළඳපොළ තුල. ඒ නිසා මහ බැංකුවට සිද්ධ වෙනවා යම් වෙලාවකදී යම්කිසි විදේශ විනිමය ප්‍රමාණයක් තබාගෙන මේ වෙළඳපොළ ගනුදෙනු වලට සක්‍රියව සහභාගී වෙන්න. එතෙන්දී අර මම කියපු කළු කඩ ප්‍රහාරකයන්ට Tamanට ආරම්භයේදී ඔය ප්‍රතිචාරය දක්වාට දිගටම ওই ප්‍රතිචාරය දක්වන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඒ එක්කම දැන් අද මහ බැංකුව අධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් පැහැදිලි කිරීමක් කරන්න සූදානම් බව කියවෙනවා. මේ විදේශ ශ්‍රමිකයෝ වෙන ඩොලරයකට කැබිනට් තීන්දුවක් අනුව රුපියල් 38ක් ගෙවනවාද නැද්ද කියන එක. කියන්නේ අමතර ගෙවීම කලින් තිබුණ රුපියල් 10ක් එය තවදුරටත් වැඩි කරනවාද නැද්ද කියන එක පිළිබඳව. ඔබ මොකද හිතන්නේ දැන් මේ පිළිබඳව අධිපතිවරයා තමයි පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ඉන්පස්සෙ තමයි අපිට මේ පිළිබඳව නිවැරදිවම කතා කරන්න පුළුවන්. නමුත් මෙවැනි ගෙවීමක් කිරීම පිළිබඳව එහි ප්‍රායෝගිකත්වය පිළිබඳවයි මම ඔබෙන් දැන් ප්‍රශ්න කරන්නේ. ඔව් ප්‍රගීත් ඇත්තටම මහ බැංකුව ඒ වගේ මුදල් අමාත්‍යාංශය අද බොහෝ දුරට මේ පිළිබඳ නිශ්චිත තීන්දුවක් ලබා දෙයි රටට. ඒ කියන්නේ දැනට තිබෙන ඩොලරය 230 ඉන්ඩිකේටිව් වැලියු එක මේ රුපියල් 38 එකතු වෙනවද? එසේත් නැතිනම් කලින් තිබුණ ඩොලරයට රුපියල් 203ට මේ ප්‍රමාණය එකතු වෙනවද කියලා තමයි සාමාන්‍යයෙන් සාකච්ඡාව පවතින්නේ. මේ පිළිබඳව ඉතාම නිශ්චිතව අද දවසේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රකාශ කරાવી. මොකද හේතුව මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ද්විත්ව විනිමය අනුපාතයක් ඉතා බරපතල විදිහේ තබාගෙන යන්න. ඒ කියන්නේ දැනට තිබෙන විනිමය අනුපාතයේ 230යි අර 38 එකතු වුණාන් පස්සේ
$268යි ආදි වශයෙන් විනිමය අනුපාතය එහෙම දෙකක් පිළිබඳව නෙවෙයි මේ සාකච්ඡා වෙන්නේ. ගොඩක් වෙලාවට මේවා ළඟින් යන්නේ මේ විනිමය අනුපාතය. නමුත් අපි තේරුම් ගන්න ඕනේ යම්කිසි විදිහකින් පිටරටවල් වල ඉන්න මැද පෙරදිගේ ඉන්න අපේ රටේ ඒ අම්මාවරුන් ඊයේ දවසේ කාන්තා දිනය එතකොට ඇත්ත වශයෙන් මේ සහෝදරියන්ගේ ඒ වගේ මේ සොයුරියන්ගේ ඒ උත්සාහය අපි අගය කරනවා. ඒ නිසා විදේශ ප්‍රේෂණ රට තුළට කැඳවා ගැනීම සඳහා දිරිදීමනාවක් විදිහට තමයි මේක පාවිච්චි වෙන්නේ. ඒ නිසා විදේශ ප්‍රේෂණ ඔබ දන්නවා සාමාන්‍ය වාර්ෂිකව ඩොලර් බිලියන 5කට වැඩි ප්‍රමාණයක් වශයෙන් තමයි පහුගිය අවුරුදු ගණනාවකදී ක්‍රියාත්මකුනේ මේ පහුගිය අවුරුදු දෙකට කලින් කොවිඩ් එකට කලින්. ඉතින් ඒ නිසා එය කැඳවා ගැනීමට තමයි මේ දිරිදීමනාවක් ලබා දෙන්නේ. එය ගොඩක් වෙලාවට කලින් තිබ්බ 200ත් එක්ක තමයි මේක එකතු වීම වෙලා 240 ඒ ආසන්න මට්ටමේ එතකොට විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන් ඩොලර් එකකට ගෙවන රුපියල් ප්‍රමාණය තීන්දුව වේවි. හොඳයි. දැන් අපි මේ ගැටලු පිළිබඳව කතා කරනවා වගේම නියම නායකත්වය කියලා කියන්නේ ගැටලු වලට නායකත්වය දීම නෙමෙයි විසඳුම් වලට නායකත්වය දෙන එක. එතකොට මේ ඩොලර් ප්‍රශ්නයට විසඳුම් යෝජනා කිරීම, ඒට නායකයෝ විදිහට අනුගත වීම කටයුතු කිරීම, ජනතාවට විසඳුම් යෝජනා කිරීම වඩා වැදගත් වෙනවා. ඔබ දකින්න ඔබේ මේ පිළිබඳව ඇති දැනුම අත්දැකීම් එක්ක ඔබ යෝජනා කරන්නේ මොනවද? ඔව් ඇත්ත වශයෙන්ම මේ වෙලාවේදී ප්‍රගීත් මම කියන්න ඕන මේකට කෙටි කාලීනව සහ දිගු කාලීනව වගේ මැදි කාලීන ක්‍රියාමාර්ග ගත යුතු විදේශ විනිමය වෙළඳපොළ තුළ අපේ රටේ රුපියල ශක්තිමත් කිරීම වෙනුවෙන්. එහිදී ඇත්ත වශයෙන්ම ඔබ දකිනවා මේ වෙලාවේ ඉතා දරුණු විදිහට ප්‍රහාර එල්ල කරනවා. සමපේක්ෂණ ප්‍රහාර කියලා තමයි අපි හඳුන්වන්නේ. මේක සමහරු දැනුවත්ව කරනවා, සමහරු නොදැනුවත්ව කරනවා. මේ විදේශ විනිමය වෙළඳපොළට කරන මේ ප්‍රහාර එල්ල කිරීම නම් වහාම නතර කළ යුතුයි මේ විදේශ විනිමය වෙළඳපොළ ස්ථාවර කර ගැනීම සඳහා. ඒ කියන්නේ ඒක උත්තරයක්. බලන්න ඔබ ගොඩක් වෙලාවට මෙන්න මෙවැනි ප්‍රකාශ සිද්ධ වෙන්නේ නැද්ද කියලා. දැන් ඩීසල් ප්‍රශ්න ගන්න බලන්න. ඩීසල් තව තියෙන්නේ දින දෙකකට පමණයි නැව් ඇවිල්ලා නැහැ. ඒ නිසා ඩීසල් මේ දින දෙකේදී කවුරු හරි ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම ඩීසල් පිළිබඳව හිගයකට යන්න වෙනවා. ලයිට් ලැබෙන්නේ නැහැ. කිසි කෙනෙකුට යම් කිසි ක්‍රියාවලියක් සාමාන්‍ය ජීවිතේ කරගන්න බැහැ කියලා මිනිස්සු වගකිව යුත්තෝ බලපෑම් කණ්ඩායම් වෘත්තීය සමිතිය මේ අය කලබල කරොත් එහෙම රටේ මහ ජනතාවට මොකද සිද්ධ වෙන්නේ? රටේ මහ ජනතාව සිද්ධ වෙනවා නගරේ තියෙන එකම ඩීසල් පොලට 100,000 ගාණින් පිරලෙවරලා අර පවතින තොග ප්‍රමාණය තමන්ගේ වාහන වලට බූලි වලට වාජන වලට දාගෙන රැගෙන යන්න. මේ ක්‍රියාව සමපේක්ෂණ ප්‍රහාරකයන්ගේ ප්‍රහාරයක්. ඒ කියන්නේ මේක සාමාන්‍ය සිද්ධ වෙන දෙයක්. මේකට අපිට මිනිස්සුන්ට දොස් කියන්න බෑ. මිනිස්සුන්ගේ හැඟීම තමයි අනාගතය අවිනිශ්චිතයි. ඒ නිසා වහා අපි ඩීසල් මිලදී ගත යුතුයි කියන චේතනාවට එනවා. නමුත් මෙතෙන්දි වෙන්නේ ප්‍රගීත් ඇත්තටම ඩීසල් හේගයක් නොතිබ්බත් අනිවාර්යයෙන්ම ඩීසල් හේගයක් ඇති වෙනවා. මොකද හේතුව ඩීසල් පොලක ඩීසල් රඳව ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඕනෑම රටක ඩීසල් යම් ප්‍රමාණයක් තමයි රඳව ගන්න පුළුවන් වෙන්නේ. අසීමාන්තිකව රඳව ගන්න බෑ. පෙරේදා දවසේ මම දැක්ක මුහුණු පොතේ ඩුබායි වල කාන්තාවක් වාහනේ ධාවනය කරන ගමන් සිංහල කාන්තාවක් ඇය කියනවා අපිත් ඉන්නේ මේ වෙලාවේ ඩීසල් පොලිමක මම මේ ආවේ දෙවෙනි ඩීසල් මේ මින්දන පිරවුම් හලට. නමුත් මෙතනත් ඇත්තටම ඩීසල් නැති බවයි දැනෙන්නේ. නමුත් 225ටම ලංකාවේ බංග වේවා කියලා තමයි ඇය ඒ කතාව අවසන් කරේ. මම කියන්නේ ඩුබායි වගේ එහෙම නැත්නම් කටාර් වගේ ඩීසල් පෙට්‍රල් මේ තියෙන රටවල් වලත් මේ පිළිබඳව හිගයක් ඇති වෙන්න පුළුවන්. අනවශ්‍ය අර සමපේක්ෂණයක් යන්න ගියොත් එහෙම. ඒ වගේම තමයි හිතන්න ඔබ බැංකුවක තැන්පතු ප්‍රමාණය මාස්පතා කියලා, සතිපතා කියලා, දිනපතා කියලා පැය ගණනින් කියන්න පටන් ගත්තොත් එහෙම ඒ බැංකුවේ තැන්පතුකරුවා වහාම තමන්ගේ තැන්පතු ටික විත්ඩ්‍රෝ කරගන්නවා බැංකුවෙන්. එතකොට මම මොකද කරන්නේ? මාර්කට් බැංකුවේ සල්ලි කිසියම් ප්‍රමාණයක් තියෙනවා මමත් ඉවත් කරනවා. ප්‍රගීතිත් ඒකෙන් ඉවත් කරගන්නවා. මේ සියලු දෙනා බැංකුවල වත්කම් එළියට හැම වෙලාවෙම දෙන්න ගියාට පස්සේ වත්කම් අඩු වෙන බව දැනගන්නකොට මේ වහවහ ඉවත් කරගන්නවා. අවසානයේ බැංකින් පැනික් එකක් හට ගන්නවා. බැංකු චකිතයක් හට ගන්නවා. එක බැංකුවක මුදල් විත්ඩ්‍රෝ කරාට පස්සේ උතන ලොකු බරපතල ගැටලුවක් තියෙනවා. ප්‍රගීත් සාමාන්‍යයෙන් බැංකුවක තිබෙන මුදල් ණයට දීලා තියෙන්නේ, ආයෝජනය කරලා තියෙන්නේ. මේවා වහවහ ගෙනත්ලා දුන්නොත් එහෙම තැන්පතු කරවන්න බැංකුවේ ද්‍රෝෂිතතා හිගයකට ඇති වෙනවා. අවසානයේ බැංකුවේ මුදල් නැති වෙනවා. එක බැංකුවක් කඩාගෙන වැටෙනවා. මේ දේම තමයි අනිත් බැංකුවටත් වෙන්නේ කියලා තැන්පතු කරෝ සෑම බැංකුවකම මුදල් විත්ඩ්‍රෝ කරගන්නවා, ඇදලා ගන්නවා. ඒ නිසා අර අග්‍රාමාත්‍යතුමා කිව්වා එක අවස්ථාවක ඔබ දකින්න ඇති මේකෙදි තිබ්බේ ඇත්තටම ඩීසල් පිළිබඳව ඔය විදියට සාකච්ඡා කරන්න නෙමෙයි. මේ නැති හිගයක් නිර්මාණය වෙනවා මේක නිසා කියලා. මම කියන්නේ මෙන්න මේ
මේක වහා නැති කරගත යුතුයි. මේ චකිතය අපේ රටේ බලපෑම් කණ්ඩායම් වෘත්තීය සමිතියගේ මේක. දෙවැනි එක ප්‍රගීත් මම කියනවා අපේ රටේ කළුකඩ වෙළඳපොළ තුල තිබෙන විදේශ විනිමය බැංකු පද්ධතියට ඇද්දවා ගන්න විනිමය අනුපාතය යම්කිසි නම්‍යශීලී පාවයකට ගන්න ඕනේ. අනිත් එක තමයි මේ වෙලාවේදී අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියලා විසඳුම් ගන්නවාද කියලාත් ප්‍රගීත් කාරණයක් තියෙනවානේ. ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ නැත්නම් මූල්‍ය අරමුදල වේවා වෙනත් ඕනම ආයතනයක වේවා අපි හිඟන්නෙක් වගේ ගිහිල්ලා ණය ඉල්ලන්න පටන් ගත්තොත් ඒ අය අපිට සලකන්නේ එක විදියකට. නමුත් රට තුල යම් පරිණතභාවයක් හදාගන්න පුළුවන් නම් මූල්‍ය අංශය පිළිබඳව එතකොට වුන් දමන කොන්දේසි අඩු වෙනවා. ඒ නිසා අප රටේ විනිමය පිළිබඳව යම්කිසි අර්බුදයක් හටගත්ත පළවෙනි මොහොතේම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා කොන්දේසි වලට යටවීම නෙවෙයි කළ යුතු වන්නේ. තව දෙයක් තියෙනවා. බලන්න ප්‍රගීත් අපට ඇත්තටම සමහර වෙලාවට අපේ රටේ තමාර අන්තවාදී මන් දේශපාලන කණ්ඩායම් කියලා මම මේ හඳුන්වන්නේ. මොකද හේතුව ඔබ දන්නවද අපි මෙහෙම කරමු මන්ත්‍රීතුමා. දැන් අපි මේ විරාමයකට ආයතුව තියෙද්දි තමයි මේ පැහැදිලි කිරීමට ඉඩ ලැබුවේ. ටිකක් විස්තර සහිතව ඔබ පහදන්න සූදානම් වෙන නිසා මේ මම ඔබෙන් ඇහුවේ මොනවද අපිට මේ ඩොලර් අර්බුදය හමුවේ ගත හැකි පියවර විසඳුම ඔබ දකින්නේවා කියලා. ඒ අතර දැන් ඔබ එකතු කරපු කාරණා ඔබ කියපු කාරණාට එකතු කිරීමක් මට කරන්න පුළුවන් කමකුත් තියෙනවා. මේ අද පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවකින් බූලිකරුවන් ඩීසල් ලීටරේ රුපියල් 175ට විකුණනවා ලංකා පෞද්ගලික පස්සිමයන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ මේ. ඒ කියන්නේ පෝලිං වල ඉඳලා අරගෙන වැඩි මුදලට විකුණන තැනට මේක මේ ඉන්ධන අර්බුදයට වඩා වරපතල කාරණාවක් විදිහට තමයි ගැම්ලු විචරත්න මහත්මයාලා පෙන්වා දෙන්නේ. එහෙම ඒවත් මේ පෝලිං සංස්කෘතිය ඇතුලේ සිද්ධ වුණා කියන එක දැන් කියන්න වෙනවා මේ අර්බුද නිර්මාණය වීම ඇතුලේ. අපි මෙතුමාගේ පැහැදිලි කිරීමට යොමු වෙමු කෙටි විරාමකින් අනතුරුව. යලිත අපි කතා බහට යොමු වෙමු මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වගේම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නීතිඥ වසන්ත ආපා බණ්ඩාර මැතිතුමා සමග එතුමා එක පැත්තකින් දේශපාලන භූමිකාව අනෙක් පසින් ආර්ථික විද්‍යා දේශකවරයෙකු විදිහට වසන්ත කැඳුවා බොහෝ දරුදැරියන්ට. ඉතින් අපි මේ දැන් වඩා අවධානය යොමු කරන්නේ මම වඩාත් අද කැමති වුණේ ඔබේ මේ සහභාගීත්වය තුළ අපට ආර්ථිකය සහ මේ ඇති වී තිබෙන ආර්ථිකමය ගැටලු පිළිබඳව විග්‍රහ කරගන්න පුළුවන් නිසා. ඒකම අවසාන වශයෙන් උත්තරේ ඩොලර් ප්‍රශ්නෙට මොනවාද විසඳුම ඔබ යෝජනා කරමින් හිටිය ඇතම් කාරණා අපි ඉතින් නැවත පටන් ගමු. ඔව් ඒක තමයි. ප්‍රගීත් ඇත්ත වශයෙන්ම මේ ඩොලර් ප්‍රශ්නෙට මම කිව්වේ කෙටි කාලෙන දෙන්න පුළුවන් විසඳුම් කීපයක් තමයි මේ තිබෙන සමපේක්ෂණ ප්‍රහාර බලපෑම් කණ්ඩායම් සහ මීට සම්බන්ධ දේශපාලඥයන් පක්ෂ විදිහට මේ කරන අනවශ්‍ය ආකාරයට මේ බැංකින් පැනික් එකක් ඇති කිරීමට හේතු වන ආකාරයේ ඒ අනවශ්‍ය බැංකුවේ වාණිජ බැංකුවල තියෙන වත්කම් පිළිබඳව දිනපතා මේවා විද්‍රෝහ කරගන්න කියන තැනට විදේශ මුදල් මේ කරන අනවශ්‍ය අතපෙවීම පෙළඹීම නතර කරගත යුතුයි අපි. ඒ වගේම තමයි මෙතෙන්දී ඊළඟට අපිට සිද්ධ වෙන මේ කළු ආර්ථිකය තුල ගැසෙන විදේශ විනිමය ටික ආර්ථිකය තුලට සාමාන්‍ය ආර්ථිකය තුල කැඳවා ගැනීම. ඊළඟට තමයි අපිට මැදිකාලීනව කරන්න පුළුවන් කාරණාවක් තිබෙනවා ප්‍රගීත්. ඇත්තටම ඔබ දන්නවා සාමාන්‍යයෙන් වසරකදී විදේශ අධ්‍යාපනයට අපේ රටේ උසස් පෙළ දරුවෝ පිවිසෙනවා 23000ක් 26000ක් වගේ ප්‍රමාණයක්. ඔබ ආසන්න වශයෙන් ගන්න 20000ක් කියලා මම ඊයේ අධ්‍යාපන ලේකම්තුමා එක කතා කරා මහාචාර්ය කපිල පෙරේරා එක්ක. ඒතර 26000ක් වගේ ප්‍රමාණයක් ගිය බවට යම් අවුරුදු වල වාර්තා වෙනවා තොරතුරු කියලා එතුමා කිව්වා. එතකොට මේ 26000ක ප්‍රමාණය යන්නේ ෆස්ට් ඉයර් එකට. එතකොට සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ගත්තන් පස්සේ 60000කට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව විදේශවලට මුදල් වැය කරනවා අධ්‍යාපනය වෙනුවෙන්. එතකොට හිතන්න සාමාන්‍යයෙන් රුපියල් 25000ක් ඩොලර් 25000ක් මේ අය වාර්ෂිකව රටෙන් පිටට යවනවා නම් එතකොට 25000 වැඩි කිරීම 60000ක වගේ ප්‍රමාණයක් විදේශ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආධාරණ දරුවන් වෙනුවෙන් සිය දෙමව්පියෝ ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න වාර්ෂිකව මුදල් පිටට යවනවා. මම කියන්නේ ඇයි අපිට බැරි මේ රටේ විශ්වවිද්‍යාලවල මේ ළමයි රඳවා ගන්න බැරි ඇයි අපිට? අපිට සාමාන්‍ය මමත් පෙරදින විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ආධාරව මගේ ප්‍රථම උපාධිය. එහිදී දවස් 30ෙම මට සමහර දවස්වල තිබ්බේ ලෙක්චර්ස් දෙකක් විතර ප්‍රගීත්. ඒ කියන්නේ නිකන් ඉඳන් පැය දෙකයි මට දවසම ආයෝජනය කරන්න පුළුවන් වුණේ අධ්‍යාපනය වෙනුවෙන්. සාමාන්‍යයෙන් තර්කයක් තියෙනවා විශ්වවිද්‍යාලය කියන්නේ මේ පර්යේෂණ පවත්වන තැනක්. මේකේ දේශගුරු පර්යේෂණ පවත්වනවා, ශිෂ්‍යෝ පර්යේෂණ පවත්වනවා. ඒ නිසා මේකෙන් මේ අධ්‍යාපනය ලැබෙන කාලය ප්‍රමාණවත් නැහැ මනින්න කියලා. නමුත් ඒක වෙනම තර්කයක්. මම කියන්නේ ප්‍රගීත් කල්පනා කරන්න මේ මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 1.2ක්. ඇයි අපිට බැරි අපේ රටේ මේ විශ්වවිද්‍යාලවල තියෙන නියාමනයේ යටතේ අපේ රට තුල ලෝකයේ ළමයින්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අපේ රටේ ලබා දෙන්න බැරි ප්‍රමිතියක් ඇතුව. එහෙම
වුණා නම් පිටරට ළමයි අපේ රටේට එයි මේ ඉගෙන ගනි මේ සමහරකට පදිංචි වෙයි මේ අනිත් ළමයි එක්ක සම්බන්ධතා ඇති කරගනි මේ ආහාර මිලදී ගනි මේකත් එක්ක ආර්ථිකයක් ගොඩනගෙනවා දැනුම් නගර බිහි වෙයි. හොඳයි. හොඳ වටිනා සංකල්ප ඔබ යෝජනා කරමින් ඉන්නකොට අපිට තියෙන කාලයත් එක්ක කළමනාකරණය කරගන්න ඕනේ. මේ හා සම්බන්ධව මම අහන අවසාන කාරණාවයි මේක. ජනතාව තුළ තියෙන ප්‍රශ්නත් අපි විමසා බලන්න ඕනේ. දැන් මේ වොයිස් කට් එහෙම දෙනකොට මාධ්‍යින් ගිහිල්ලා අහනකොට පොලිම් වල ඉන්නකොට ජනතාව කියන එක තමයි ඇපල් මිදි දොඩන් ටික ගෙන්නන්න සල්ලි දෙන්න පුළුවන් නම් ඩොලර් දෙන්න පුළුවන් නම් අත්‍යවශ්‍ය මේ තෙල් ටික ගෙන්න ඇයි දෙන්න බැරි කියන එක අහනවනේ. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ මන්ත්‍රීවරයෙකු දාන්න පක්ෂ. දැන් ප්‍රගීත් අපිට එක එකනාට වොයිස් කට් දෙන්න පුළුවන්. ඔබ දන්නවද ඇපල් විකුණන බස් එකෙන් බස් එකට කරේ තියාගෙන ඇපල් විකුණන මිනිස්සු කොච්චරක් ඉන්නවද කියලා. ලක්ෂ 3මාරකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා ඇපල් විකුණන මිනිස්සු හන්දිවල තියාගෙන බස් එකෙන් බස් එකට ගිහලා. අපි ඇපල් නතර කරපු ගමන් මොකද්ද වෙන්නේ ප්‍රගීත්? අර දෛනිකව බස් එකෙන් බස් එකට ගිහලා ඇපල් පෙර විකුණපු මිනිහාගේ තමන්ගේ මිදි විකුණපු මිනිහාගේ හොස්පිටල් එකේ ඉස්සරහා මිදි විකුණපු මිනිහාගේ රස්සාවට නේද අපි තට්ටු කරන්න යන්නේ. ඒ නිසා ප්‍රගීත් අපිට ප්‍රකාශනයක ලේසි නිකුත් කරන්න. අපි පිටරටවල් වලින් එන විදේශ සංචාරකයෝ ප්‍රවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. සංචාරකයාට අපි පැපොල්ද දෙන්නේ මේ ආපු ගමන්ම. ඒකට හුරුවක් මෙතන ඇති කරලා තියෙනවද? ඒ නිසා ඇපල් මිදි වගේ දේවල් ගෙන්නනකොට ඒකේ අපි නොදකින පැත්තකුත් තියෙනවා. සමාන ඒකමද නැත්නම් ඒ ව්‍යාපාරිකයාත් තෘප්තිමත් කිරීම රජයේ අවශ්‍යතාවයද මෙතන මේ ගැනත් කතා වෙනවනේ සෑහෙන. ඔව් ප්‍රගීත් දැන් මෙතන වැඩේ තියෙන ඇපල් මිදි ගේන ප්‍රධාන ව්‍යාපාරිකයෝ 15 දෙනෙක් 20 දෙනෙක් අතර ප්‍රමාණයක් ඉන්නවා. අපි ඇපල් මිදි කියලා මේ ගන්න කියන්නේ අත්‍යවශ්‍ය නොවේයි කියන මේ ආනයනය පිළිබඳවයි ගන්න අපි. නෑ මම කියනවා ප්‍රගීත් ඇත්ත වශයෙන්ම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සමූහයක් තිබෙනවා. ඒ කියන්නේ වාහන සුකොබ්බෝගි භාණ්ඩ මේ වගේ දේවල් ඇත්ත වශයෙන්ම යම් නතර කිරීමක් මේ වෙනකොටත් කරලා තිබෙනවා. එතකොට මේ වගේ සුකොබ්බෝගි භාණ්ඩ ආනයනය කිරීම නතර කිරීමෙන් අර මහ බැංකුව ප්‍රකාශයට පත් කරා භාණ්ඩ 600 පිළිබඳව පහුගිය දවසේ. ඒ වගේ දැන් ඔබ බලන්න පහුගිය දවසේ කරන අණ්ඩව්‍යාස පිළිබඳව කතාවක් ආවනේ. අණ්ඩව්‍යාස මේමයි ගේන එක නතර කරලා දිනවා මේ ආණ්ඩුවෙන් මේකද අපිට ලැබුණ සැප කියලානේ කතා කරේ. එතකොට දැන් ඇත්තටම කියනවා නම් ඇයි අපිට අණ්ඩව්‍යාස මේ රටේ නිෂ්පාදනය කරන්නේ නැද්ද? අපේ රටේ ප්‍රධානතම ඇඟලුම් අපනයන ආදායමක් නෙවෙයිද? එතකොට පිටරටින් ගේන මේවා නතර කිරීම ඇත්ත වශයෙන්ම යුක්තියුක්ත නැද්ද? ඉතින් ඒ නිසා මම කියන්නේ මේ වගේ සමහර භාණ්ඩ නතර කිරීම කළ යුතුයි සීමා කළ යුතුයි දේශීය වශයෙන් නිෂ්පාදනය කළ යුතුයි. දැන් පහුගිය කාලේ කහ ගත්තේ කීයද? කහ රුපියල් කිලෝ එක 8,000 9,000 තිබ්බා. දැන් අර බලන්න පේමන්ට් එකේ තියාන විකුණන තැනට අවිල්ලා තියෙනවා. සිමෙන්තිත් ඔය වගේනේ. ඔබතුමා දන්නවා ක්ලින්කර් කියන අර හුණුගල් වලට සමාන පාෂාණයක් නේ මේ හුණු මේ සිමෙන්ති නිෂ්පාදනය කරන්න ගෙනෙන්නේ. එතකොට මේවා ලෝකයේ යම් අවස්ථාවල හිග වෙලා තිබෙනවා මේ වසංගතයත් එක්ක. නමුත් මම කියන්නේ අද වෙනකොට සිමෙන්ති අපි නිෂ්පාදනය කරන්න තැනට අවිල්ලා තියෙනවානේ. කහ අපි ස්වයංපෝෂ තත්ත්වයට අවිල්ලා තියෙනවානේ. ඒ නිසා මම කියන්නේ ඔබට මේ වෙලාවේ සමහර බඩු සීමා කරලා අපේ දේවල් නිෂ්පාදනය කරගන්න ඕනේ. නැත්නම් අර ලක්ෂ්මීබායි කියපේක වෙයි ප්‍රගීත්. අන්තිමේදී නිදියන පැදුරක් දැන් පිටරටින් එන්න. මුහුදට දත නියෝගන මීන්න වෙයි කියලා ඔබ කියන්නේ. දැන් නම් වෙලා තියෙනවා බොහොම වෙලාවට නැවෙනකම් බලාගෙන ඉන්න. හොඳයි. අපි මේ ඔබ නියෝජනය කරනවා පාර්ලිමේන්තුවේ පරිසර උපදේශන කාර්ක සභාවේ සම අවසාන ප්‍රශ්න විදිහට මේ කාරණාව යොමු කරනවා. පහුගිය දිනවල ඔබේ දිස්ත්‍රික්කයේ මහනුවර විවිධ ප්‍රශ්න පිළිබඳව අපි දැක්කා. පන්න පිටින් ජනතාව වැළලුණා. අනවසර ඉදිකිරීම සහ වැරදි ඉදිකිරීම නිසා ඒ ගැන සෑහෙන කතා බහක් ඒ කාලවල තිබ්බා. පරිසරය ගැන ලොකුවට කතා කරා. අද ඒවා ඉවරද? අපි දැක්ක ඔබත් හන්තාන හක්කිද වගේ පරිසර පද්ධති කලාප පිළිබඳ කතා කරනවා. සිංහරාජ්‍ය ගැන කතා කරනවා. දැන් පරිසර ප්‍රශ්න හරියද මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම ප්‍රගීත් ඔබ ඒ ආපු ප්‍රශ්නය ගැන මම අතිශය සතුටටපත් වෙනවා. මොකද මම හරි ආසාවෙන් මුණ දෙන සහ සහභාගී වෙන උපදේශන කාරක සභාවක් තමයි පරිසර උපදේශන කාරක සභාව. මේකෙදි සාකච්ඡා වෙන්නේ ගරු පරිසර අමාත්‍ය තුමා යටතේ මහින්ද අමරවීර ඇමතුමා යටතේ අපි සාකච්ඡා කරන්න සහ සොයා බලන්නේ මේ පිළිබඳව හඬ නගන්නේ මේ ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. ලංකාවේ තියෙන ඉතාමත්ම ප්‍රබලතම සහ අපේ රටේ ජාතික සම්පත තමයි මම දකින්නේ මගේ නගරයේ මැදින් පේරදෙනියෙන් ගලා බසින මහවැලි ගංගාව. මේ මහවැලි ගංගාව ආශ්‍රිතව සිදුවන අනවසර ඉදිකිරීම නිසා මේ නදිය දැවැන්ත විනාශයකට පත් වෙලා තිබෙනවා. හක්කිද කියන දූපත් ප්‍රදේශය පිළිබඳව ඔබ ප්‍රශ්න නගන්නේ සමහර වෙලාවට ඒ ප්‍රදේශයේ කොලකඩයා කියන මත්ස්‍යයා ලෝකයේ ඉන්නේ ඔතන පමණයි කියලා තමයි බොහෝ විද්‍යාඥයන් කියන්නේ. මේ ප්‍රදේශයේ තමයි මහවැලි ගඟේ බලලම ස්ථානය සහ පටුම ස්ථානය මීටර් 500 මේ අතර දුර පරතරේ තියෙන්නේ. මේක ඇවිල්ලා දූපත් සමූහයක්. මේකේ තියෙනවා හෙක්ටයාර 59ක භූමි ප්‍රමාණයක්. මේ තුල යම් හෝටල් ඉදි කරලා තිබෙනවා කිසිම අවසර පත්‍රයක් නැතිව. මේවට මධ්‍යම පරිසර අධිකාරිය මම කියනවා සියත රූපවාහිනිය අපි කවුරුත් ඇත්ත වශයෙන්ම බොහොම බලාපොරොත්තුෙන් තියෙන රූපවාහිනිය
මේ channel එක. මං කියනවා ඔබට එතන යන්න මේක ප්‍රකාශයපත් කරන්න. මධ්‍යම පරිසර අධිකාරිය බෝඩ් එක දාලා තියෙනවා මේ කලාපය තුල අනවසර ඉදිකිරීම කරන්න එපා කියලා. එතනම හදනවා හෝටල් හදනවා. මේ නිසා වෙන්නේ මොකද්ද? තාම විශාල විදිහට කුඹුක් ගස් ඒ කලාපය තුල වැවිලා තියෙන කුඹුක් ගස් 10 ගාණක් කපලා ගෙනල්ලා මේ හෝටල් වල පුටු වලට දීලා තියෙනවා. ඒ නිසා අධිකරණ ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අපේ පරිසර ඇමතුමා කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. නීතිය ක්‍රියාත්මක කරන බලගතු ආයතන වල පරිසර සංවර්ධන මධ්‍යම පරිසර අධිකාරිය නගර සභාව ඒ වගේම අනෙකුත් සියලුම ආයතන වලට අපි කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් දෙන්න එපා නීතියෙන් රිංගලා යන්න. අපි පේරදෙනිය ආශ්‍රිතව තියෙන ඒ පරිසර කලාප වගේම හන්තාන ගිනි තියලා හන්තානේ ඉඩම් කොල්ල කණ්ඩ සමහර උත්සාහ කරනවා. සමහර ප්‍රබල ඇමතිවරු පහුගිය කාලේ ක්‍රියා කරා. නමුත් මේකට එරෙහිව අපි ක්‍රියා කරනවා ප්‍රගීත්. පරිසර පද්ධතිය අපේ ජල බිඳුව වෙනුවෙන් අපි සටන් කරනවා කියන කියන්න ඕන ප්‍රගීත්. ඔව් ස්තුතිවන්ත වෙනවා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නීතිඥ වසන්ත අපබණ්ඩාර මැතිතුමන්ට මේ කාරණා ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරන්න තුමාගේ පිළිතුරු ඉදිරිපත් කරන්න සහභාගී වුණාට. අයිබෝන්. යලිත් අපි දවසක මුණ ගැසුමු. ඔබ මුණ ගැසෙන්න හෙට එනවා. එතෙක් ඔබට සුවදායි සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.